අයිබෝන් අපේ සියලු දෙනාටම අද ෆේස් ටු ෆේස් වැඩසටහන සමග සම්බන්ධ වෙන රාත්‍රී 7ට අපි අද වැඩසටහන පවත්වන්නට තීරණය කරේ මේ විදුලි බලය අර්බුදය විසින් නිර්මාණය කරලා තිබෙන මේ පරිසර වටපිටාවත් එක්ක. ඉතින් ඔබ දන්නවා ෆේස් ටු ෆේස් අපි සතියකට වරක් සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8ට තමයි යම්කිසි විෂය කාරණාවක් සම්බන්ධව එනත සමාජයේ කතාබහට ලක් වෙන කරුණක් සම්බන්ධව ප්‍රාමාණික විෂය මූලික දැනුමක් තිබෙන යම්කිසි විද්වතෙක් සමග එහෙම නැත්නම් සමාජ ක්‍රියාකාරියෙක් සමග දොඩමළු වෙන්නේ පැය කාලයක් විශේෂයෙන්ම ප්‍රධාන මාධ්‍යවල සමහරලාවට කතා නොකරන ඒ වගේම සමහරලාවට සමාජයේ ආందోලනට තුඩු දුන්නත් විවිධ මාධ්‍ය ක්‍රියාකාරකම් නිසා වැසී තිබෙන කරුණු සම්බන්ධව. ඉතින් අද අපිට නමුත් රාත්‍රී 8ට නෙවෙයි 7ට ඔබ සමග සම්බන්ධ වෙන්න සිදු වෙලා තිබෙනවා මේ වැඩසටහන තුලින් මේ විදුලි බල අර්බුදය නිසාම. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බලශක්ති අර්බුදය ගොඩනැගූ දේශපාලන අර්බුදය කියන ප්‍රස්තුතය යටතේ. ඒ සඳහා අපි ආරාධනා කරා මේ විශේෂ ශාස්ත්‍ර සම්බන්ධව ප්‍රාමාණික දැනුමක් තිබෙන මේ ශාස්ත්‍රයේ කාලයක් තිස්සේ කටයුතු කරපු හිතවත් අපේ සහෘදයෙකුට සමාජ ක්‍රියාකාරිකයෙක් ඒ වගේම මහජන නියෝජිතයෙක් වගේම දේශපාලන ශාස්ත්‍රයේ තා දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටින තරුණ දේශපාලඥයෙක්. මම හිතන්නේ ඔබ දන්නවා මේ වැඩසටහන බලන ඔබ ධනුෂ්ක රාමනායක මහත්මයා එතුමා දැනට මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වගේම මේ විෂය කතා කරන්නට එතුමාගේ තියෙන සුදුසුකම ගත්තොත් එතුමා විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම්වරයා. ආයුබෝවන් කියලා අපි ධනුෂ්ක මහත්මයාව පිළිගන්නවා අපේ වැඩසටහනට. ආයුබෝවන් ડોක්ටර්. ඉතින් පැයක කාලයක් තිබෙන නිසා මම කැමතියි ඔබතුමා හුඟක් වෙලාවට අපිට මේ සම්බන්ධ අපිට තිබෙන මේ ගැන මාධ්‍ය වලින් තිබෙන දැනුම නමුත් ඔබ කාලයක් තිස්සේ මේකත් එක්කම ගනුදෙනු කරපු නිසා මම කැමතියි මුලින්ම ඔබට නිදහස් ප්‍රවේශයක් ගන්නට දීලා ඊට පස්සේ අපිට විදුලි පාරිභෝගිකයෝ සහ බලශක්ති පාරිභෝගිකයෝ විදියට තියෙන පොදු ප්‍රශ්න අහලා ඊට පස්සේ ඒකත් එක්ක වැඩසටහන ඉදිරියට යන්න. ඉතින් මම හිතන්නේ දැන් ඔබතුමාටත් මේ දැනලා තියෙන්නේ බලශක්ති අර්බුදය මට බලශක්ති අර්බුදය විනෝදය සටහන් කරමින් කුප්පිලාම්බු දෙකකින්ම වැඩි පටන් ගන්න තියෙන්නේ. එහෙනම් අපි වැඩසටහනට පටන් ගමු ධනුෂ් මහත්මයා. හරි බොහොම ස්තුතියි ડોක්ටර් ප්‍රියංකර මේ බොහොම ස්තුතියි ඔබතුමාගේ ෆේස් ටු ෆේස් වැඩසටහනට මාව සම්පත්දායකයෙකු විදිහට එකතු කරගන්නට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මුලින්ම ඒ වගේම බලශක්ති ශාස්ත්‍රය හෝ ඒ විෂය සම්බන්ධයෙන් ඉගෙනීමක් හෝ ප්‍රාමාණික යම්කිසි ආකාරයක දැනුමක් ගොඩනගා ගන්න හේතු වුණු කාරණය තමයි 2010 වර්ෂයේදී පාටලි චම්පික රණවක අමාත්‍යවරයා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ කටයුතු කරද්දී එතුමාගේ සහ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා විදිහට කටයුතු කරන්න මට අවස්ථාව හම්බ වුණා. ඒක වසර දෙකමාරක කාලයක අත්දැකීමක්. ඉන් අනතුරුව නැවතත් එතුමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය 2015 පළමු මාස 10 කාලේ හම්බ වෙද්දිත් මට ඒ කාර්යය ඒ සේවය එතුමා වෙනුවෙනුත් රට වෙනුවෙනුත් කරන්න හම්බ වුණා. ඒකෙදි මම කියන්න කැමති අපි මේ දකින බලශක්ති අර්බුදයේ එක් පැතිකඩක් තමයි අපිට මේ පේන්න තියෙන්නේ. ඒකේ අවසන් ප්‍රතිඵලය තමයි විදුලි බලය නැති වෙලා තියෙන්නේ, ඉන්ධනවල හිඟතාවයක් ඇති වෙලා තියෙන්නේ, ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට රට පෙරළමින් පවතින්නේ. ඉතින් මේක තමයි බලශක්තියේ සාමාන්‍ය ස්වභාවය. හැබැයි පාටලි චම්පික රණවක අමාත්‍යවරයා විෂය සම්බන්ධයෙන් සුවිශේෂී ඉගෙනීමක් තියෙන ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණිකව පතපොත හදාරවපු ඒ වගේම පතපොත ලියපු පුද්ගලයෙක්. මට මතකයි 2011 වර්ෂයේදී අපි තීරණාත්මක කඩයිමකට ආවා. ඒ කඩයිම මොහොතේදී ලංකා විදුලි බල මණ්ඩලයට තීරණයක් ගන්න වුණා. ඒ තමයි IPP නැත්නම් පුද්ගලික විදුලි බලාගාර වලින් අධික මිල ගණන් යටතේ විදුලිය මිලදී ගැනීම සඳහා ප්‍රවේශ වීම. ඒකට හේතුව තමයි ලංකාවේ අපේක්ෂා නොකරපු මට්ටමේ අපි සාමාන්‍යයෙන් කියනවා අපි දැනට කරගෙන යමු තමයි ඉතින්. කමන්නේ. ඔව් තමයි. කරන් දෙන්නේ කලුවරේ ජනමරේ. හරි. නෑ. අපි මේ මම හිතන්නේ අපි මේ හොට්ස්පොට් වලින් ડોක්ටර් කනෙක්ට් වෙලා තිබ්බේ. මම හිතන්නේ මේ ඒකෙත් යම් බලපෑමක් දැන් මේ පොඩි ලස්සනට කරන්න ඕන නිසා පොඩක් ලැප් එකේ එහෙම ඈඩ් කරලා තිබ්බා. අපි ඒක හදා ගන්නකම් ඉස්සරහට යන්න. ඔව්. අපි ඉස්සරහට යමු. මේ කෙට්නික මේ තීක්ෂණ බාන්න එක පුළුවන් නම් අපි හදාගමු. කොහොමද ડોක්ටර් මම කිය හිටියේ බලශක්ති සම්බන්ධයෙන් පාටලි චම්පික රණවක මහත්මයා
ඉතාමත් දීර්ඝව ඒ පොතපත හදාරමින් ඔහු ජනන සැලැස්මක් සම්බන්ධයෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රට හමුවේ තිබ්බා. ඒ තියෙනකොට තමයි ඒ අර්බුදය ඔහුට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒ අර්බුදය හමුවේ ඔහු තීරණාත්මක සාධකයක් විදිහට බලශක්තිය ඉන්ධන වලින් මිලදී ගන්නවා වෙනුවට මිනිස්සුත් එක්ක එකතු වෙලා ඒ අර්බුදය ජයග්‍රහණය කරන්න ඕන කියන සිතවිල්ල ඔහු තීරණය කර අධිෂ්ඨානය ගත්තා. ඒ අනුව සියලුම නිලධාරීන් ඒ වාගේ රාජ්‍ය ආයතන සියල්ල සම්බන්ධ වෙලා විදුලි බල අවශ්‍යතාවයෙන් 8% ප්‍රමාණයක් දෙක කතා කරනවා. රුපියල් බිලියන 6ක හෝ 8ක් වුණා. හැබැයි ඒකෙදි මිනිස්සුන්ගේ මොකද මම ඔබ ડોක්ටර්ත් එක්ක කතා කරද්දිම අපි බලශක්ති උදේ. ඇත්තටම මේක දේශපාලන මේ තමයි ડોක්ටර් මේ පාටලි චම්පික රණවක එවකට ලිව්වා ඉතාමත් දුර්ලභ පොතක්. මේකට රාජ්‍ය සම්මාන පවා බලය. මේ බලය සහ බලයේදී එතුමා අන්තිමට ඉතාමත් පැහැදිලි කතාවක් කියනවා. මේ කතාවේ එතුමා කියනවා ශ්‍රී ලංකාවට මහා පරිමාණ ව්‍යාපෘති පරීක්ෂා කළ හැකි විධිමත් තාක්ෂණික විගණන හැකියාව සහිත ආයතනයක් අත්‍යවශ්‍යව ඇත. මේ කියන්නේ 2014. ඇතැම් අවස්ථාවලදී සුදු කරපටි අපරාධකරුවන් විසින් කැබිනට්ටුව පවා නොමග යවා ගණනය කිරීම සිදු කර ඇති ආකාරයේ මේ කෘතියෙන් පැහැදිලි වන නිසා ඒ රටට අත්‍යවශ්‍ය ලෙස සැලකෙමි. බලශක්තිය පිළිබඳ ලෝකයේ හා ලංකාවේ ක්‍රියාවලින්ගෙන් පෙනී යන්නේ බලශක්තියෙන් උපයා ගන්නා අසීමිත ධනය කැසිනෝ ජනමාධ්‍ය මිලදී ගැනීම, නිලධාරීන් මිලදී ගැනීම, නීති අතට ගැනීම, ඇමති මණ්ඩලයේ තේරීම හෝ මාරු කිරීම, ආණ්ඩු මාරු කිරීම දක්වා පැතිරී ගොස් ඇති ආකාරයයි. ශ්‍රී ලංකාවේ එවැනි බියකරු අගාධයක ඇද වැටෙමින් සිටි අවංක එඩිතර පිරිසකගේ ඉදිරිපත් වීමක් සිදු නොවුනහොත් රට අවසන් වනමාට ඇත්තේ අගාධයේ පත්ලේය. ත්‍රස්තවාදයෙන් මිදීමට දැක් වූ අධිෂ්ඨානය හා කැපවීම ජාතිය විසින් මේ සඳහා දැරිය යුතුය. එයට ජාති ආගම් කුල හෝ දේශපාලනික ભેදයක් අවශ්‍ය නැත. ඒ අපේ දරුවන් උදෙසාය. ඒ සඳහා එක් අයෙකු හට හෝ සිය අධිෂ්ඨානය ඇති කර ගැනීමට මේ කෘතිය දායක වන්නේ නම් මාගේ මේ ව්‍යායාමයේ අවතේ නොගියේ වෙයි. මේ 317 වෙනි පිටුවේ අන්තිම පිටුවේ තියෙන්නේ මේ පොතේ එතුමා කියනවා ලංකාවේ අනාගතයේ උදාවන බලශක්ති අර්බුදය ගැන. මෙතුමා මේක කියන්නේ 2014 දී. එතුමා අර්බුදය ගැන විතරක් කිව්වේ නැහැ. මේ අර්බුදයට තියෙන විසඳුනුත් එතුමා මේකේ යෝජනා කරනවා. කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව කොහොමද කරන්න කින්දමන්ද කියලා. එතුමා කෙටි කාලීනව කරපු එකක් තමයි එතුමා යටතේ තිබ්බා ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පරමාණු බලශක්ති අධිකාරිය කියන මේ ආයතන. සුනිත්‍ය බලශක්ති අධිකාරියට නිත්‍යානුකූලවම පැවරලා තියෙනවා මිනිස්සුන්ව දැනුවත් කිරීම සහ බලශක්තිය සම්බන්ධයෙන් යම් ස්ථාවරත්වයක් ගොඩනැගීමට සඳහා වන වැඩපිළිවෙලක් කරන්න. එතුමා ඒ නිලධාරීන්ව කොළඹවලා මෙන්න මේ විදුලි බිලකට මග මේ මිනිස්සුන්ව දැනුවත් කරන්න සිදු කරා. ඒ වගේම මේ බලශක්ති ඉල අඩු කිරීම සඳහා බලශක්තියෙන් සපිරි රටක් කොහොමද නිර්මාණය ඒ වගේම අද අපි අර්බුදයකට ලක් වෙලා කාර්යක්ෂමතාවයක් ආයතනගත කිරීමක් කරන්න ඕනේ. එතුමා ඒ සම්බන්ධයෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙහෙवला ඉන්ධන පිරිමස්නු බලශක්තිය සුරකුණු කියන වැඩසටහනක් විදිහට එක කරන්න එක මම කටයුතු කරනවා. ඒ වගේම තමයි එතුමා විසින් කෘතියක් කියනවා හෙට ලංකාවේ විදුලි බලය ආදී ශිෂ්ටාචාරගතව පවත්වාගෙන සිට අද ලංකාව කාර්මිකව සහ සමාජීය වශයෙන් දියුණු තත්ත්වයකට ගෙනෙනකොට මේ විදුලි අවශ්‍යතාවය ඉටු කරන්නේ කොහොමද කියලා. ඉතින් මේවා එතුමා පොත්වල ලියලා කතා කර කර කයිවාරු ගහපු නායකයෙක් නෙමෙයි. එතුමා ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක්, ජනන සැලැස්මක්, ජනන ක්‍රියාවලියක්, ඩිමාන්ඩ් මැනේජ්මන්ට් සිස්ටම් එකක් මේ රටට හඳුන්වලා දුන්නා. ලංකාවේ දැඩි තාක්ෂණයේ බාධා වලට ප්‍රධාන හේතුව විදුලි බලයේ බාධාව බව ඉතාමත් කනගාටුවෙන් දැනුවත් කරමින් මම මේ ડોක්ටර්ට මේ සෞභාග්‍යයේ මගේ අංක 52 තියෙනවා
බලශක්ති ශාස්ත්‍රයේ ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා මේ කියන කාරණා මේ 59 වෙනි පිටුව හරි මිනිස්සු කවුරු හරි මේ පොත ඔන්ලයින් එකෙන් ඩවුන්ලෝඩ් කරලා කියවුවොත් මේවා මේ මහ පොළොවේ කරන්න කොච්චර මෑත කාලීනව කිරීම සඳහා ප්‍රායෝගිකතාවයක් තියෙනවද කියන ගැටලුව අපිට එනවා. අපිට අතරම ගැටලුවක් නැහැ. මේක මේ ඉස්සරහා තව අවුරුදු 10කින් අවුරුදු 15කින් එහෙම සැලසුම් සහගතව කරනවා නම්. හැබැයි පක්ෂ හදන්නේ අවුරුදු 5කට පමණයි. මොකද පක්ෂ දන්වන අවුරුදු 5න් පස්සේ මේ Tamanට මේ කාර්යය කරගන්න බෑ කියලා. ඉතින් ඒ අවුරුදු 5කට රටේ සමස්ත මහජනතාව උගස් දීලා මහජනතාව බිල්ලට දීලා මේ කාරණේ කරන ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒවේ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ. කළුවරේ ඉන්නේ, පෙට්‍රල් ෂෙඩ් වල පෝලිං වල ඉන්නේ. එහෙමත් නැත්නම් ආයතනවල කර්මාන්ත ශාලාවල විදුලි බලය කප්පාදු කිරීම මත තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙලා තියෙන්නේ. ඒ තුලින් ජාතික ධනෝත්පාදනය සහ විදේශ විනිමය රට තුළට ගෙනීම සම්බන්ධ ප්‍රශ්නගත නැගිලා තියෙන්නේ මේ අර්බුදයේ දේශපාලන අර්බුදයක් විදියට. මම කිව්වා ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහත්මයා 2019 මේ මහා භාණ්ඩාගාරය අදිනකොට මේ මහා බැංකුවේ සමස්තය බාර දෙනකොට විදේශ සංචිතවල ඇමරිකන් ඩොලර් මිලියන 7,800ක් තියෙනවා. අද මොකද වෙලා තියෙන්නේ? අද ඇමරිකන් ඩොලර් මිලියන 500කට අඩුයි. ඒ වගේම රත්තරන් ටොන් මිලියන 20ක් තියෙනවා. මේ සමාන රත්තරන් ටොන් 20ක් තියෙනවා. අද වෙනකොට රත්තරන් ටොන් 3.5ට අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඒ කාලේ අවසාන වෙනකොට ලංකාවේ බැංකු පද්ධතිය ඇමරිකන් ඩොලර් මිලියන 1,500ක සංචිත පවත්වාගෙන යනවා. අද වෙනකොට ඍණ මිලියන 500 ඇමරිකන් ඩොලර්. මොකද්ද මේ තත්ත්වයට වෙලා තියෙන්නේ? උදාහරණයක් ගත්තොත් 2020ට සාපේක්ෂව 2021 අවුරුද්දේදී ලංකාවේ ආනයන වැඩි නැත්නම් ඉහළ යනවා ඇමරිකානු ඩොලර් මිලියන 2000 සීමාව දක්වා. ඉතින් මේ අපි කියනවා එක පැත්තක කොවිඩ් අපි අනිත් පැත්තෙන් කියනවා ආනයන සීමා කරනවා කියලා. මේවා එහෙම වෙලා නැහැ ડોක්ටර්. දැන් මේ දේශපාලන අර්බුදය තමයි අද බලශක්ති අර්බුදය නිර්මාණය කළා තියෙන්නේ. අපි නෙමෙයි අපි මෙහෙම කියනකොට ඊයේ දවසේදී ආණ්ඩුවේ පාර්ශවකරු විදියට ඉන්න පෙරේද දවසේ පක්ෂයක නියෝජිතව ඇවිල්ලා මේ කතාවම කියනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් සියලු දෙනා පෙනී හිටියේ මේ සෞභාග්‍ය දැක්ම කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඒතර ඔවුන්ට දැන් මහ ජනතාව ඉස්සරහට ඇවිල්ලා මෙහෙම කටමත දෙලෙව්වා කියලා ඔවුන්ට මේකෙන් ගැලවෙන්න බෑ. දැන් ඔවුන් යම් කිසි විදියකින් අද ප්‍රෙස් කන්ෆරන්ස් එකකුත් කියලා අර මිනිස්සයා හොරා ඒකෙන් සමීක කරන්න බෑ ඇමරිකානු හිතවාදී පාලන ක්‍රමයක් තමයි යන්නේ කියලා. ඒක කිව්වයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මෙතනට ඕනේ ડોක්ටර් විසඳුමක්, ක්‍රියාවලිය, මෙහෙයුමක්. අපේ රටේ තියෙන අවාසනාව මේ සියලු පක්ෂ සහ සියලු දේශපාලන චරිත හැම වෙලාවෙම උත්සාහ කරන්නේ පක්ෂය රැක ගන්න, පාක්ෂිකයා රැක ගන්න. හැබැයි ඔවුන්ට පොදු සලස්මක් නැහැ. රට රැක ගන්න, ජාතිය රැක ගන්න, සමස්ත පුරවැසියා රැක ගන්න. අන්න ඒ වෙනුවෙන් තමයි මම හිතන්නේ අපි මේ සාකච්ඡාව මේ විදුලි බල අර්බුදය දක්වා බලශක්ති අර්බුදය දක්වා දේශපාලන අර්බුදය ඇවිල්ලා තියෙනවා. ඒ දේශපාලන අර්බුදය නිර්මාණය කිරීම සඳහා වන බලය දීලා තියෙන්නේ පුරවැසියා මහ ජනතාව වෙලා ඉන්න අපි. එතකොට ඔබද මමද ඇතුළු ඡන්දදායකයා. ඉතින් ඒ ඡන්දදායකයාට මිනිහා වගකීමක් තියෙනවා. අද අපිට මේ රටේ ඉන්න හිතෙන්න තියා රැඳෙන්න මොහොතක්වත් රැඳෙන්න හිතෙන්නේ නැහැ. අපිට ඒක වේදනාවක් තියෙනවා. අපි ඒක මහා දුබ්බර අඳෝනාවක් බවට පත් වෙලා තියෙනවා. පෙට්‍රල් ෂෙඩ් එකට ගාවට ගියත්, ළඟින් ගියත්, තෙල් ගහ ගන්න ගියත්, බැංකුවකට ගියත්, එහෙමත් නැත්නම් ඒ ක්ෂේත්‍රවල ඉන්න මිනිස්සුන්ගේ විදේශ ආයෝජන හෝ විදේශ මේ මූල්‍යවත්කම් ලංකාවේ බැංකුවකට ආවත් අද මේ සෑම සියලු දෙයක් සම්බන්ධයෙන්ම තියෙන අපේ කලකිරීමක්. මොකද අපිට ඕන විදිහට අපිට සරලන විදිහට අපේ මුදලින්වත් අපිට යැපෙන්න බැරි තැනක් මේ රට අදපත් වෙලා තියෙනවා. එතකොට ඒකට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන මේ ප්‍රතිපත්තිය. නැත්තම් පාටලි චම්පික රණවක මාත්‍යවරයා 2014 දකින්නේ බලශක්ති අර්බුදය නුදුරේ දිනනවා කියලා. මොකද ඔහු දකින්නේම ඒ ක්‍රියාවලියේ කොටස්කරුවෙක් විදිහට. ඔහු දකිනවා මේ ඇමතිකම් කරනකොට මේ අනික් පිරිසේ ක්‍රියාකාරීත්වයත් එක්ක මේක එච්චර සීරියස් ගමනක් නෙමෙයි. මම සීරියස් වෙලා වැඩ කරාට අනික් අයට මේක එච්චර ගාණක් නැහැ. ඔහේ යනවා. අර දැන්
අද උදේ තව ඇමතිවරයෙක් ඇවිල්ලා තියෙනවා මේ කැබිනට් ඇමතිකම් වල තියෙන වරප්‍රසාද විඳින්මින් රජයේ විවේචනය කරනවා කියලා. ඒ කියන්නේ කැබිනට් අමාත්‍යාංශවල වරප්‍රසාද විඳිනවා නම් රජයේ විවේචනය කරන්න බෑ. ඒකෙන් ව්‍යංගය අර්ථයෙන් කියවෙන්නේ. ඒකට මහජනතාව ඕන දුකක් විඳපු දෙන් අපි අපේ ලෝකේ අපි ජීවත් වෙනවා. මේක තමයි මේ පණිවිඩය ව්‍යංගය අර්ථයෙන් නැත්නම් වක්‍රව කියන පණිවිඩය. එතකොට මේ සියල්ල අසමත් කියන එක අපි දවසින් දවස මේ සමාජයේ ඉස්සරහා ඔප්පු වෙමින් පවතිනවා. ඉතින් මම විශේෂයෙන්ම නැවත වතාවක් මතක් කරන්න අපේ මාතෘකාවක් තියෙන්නේ බලශක්තිය අර්බුදය ගොඩනැගූ දේශපාලන අර්බුදය. මේ දේශපාලන අර්බුදය ගොඩනගන්න ප්‍රධානම මාතෘකාව බවට පත් වෙන්නේ මේ සෞභාග්‍ය දැක්ම හදනවා කියන එක. ඇත්තටම එතුමා හීන ලෝකයක් මැද තනි වෙලා තියෙනවා. එතුමා මේ හීන ලෝකයේ මැද මේ මොනවාද සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක මැනේජ් කරගන්න බැරි තැනක ඉන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතාවය ගත්තොත් මේ පාරේ තොටේ දුවන වාහන වලට මෙට්‍රික් ටන් 5000ක විතර අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම දැවිතෙල් බලාගාර දුවවන්න ඒකෙන් විදුලි උත්පාදනය කරන්න තවත් ඩීසල් මෙට්‍රික් ටන් 4000ක විතර උවමනාවක් තියෙනවා. ඒ වගේම පෙට්‍රල් නම් මෙට්‍රික් ටන් 3000ක වගේ උවමනාවක් තියෙනවා. අපි සප්ලයි ඩිමාන්ඩ් එක මැනේජ් කරන්න ඒ රික්වයර්මන්ට් එක බලන්න නම් අපිට තියෙන ඕනේ පොලිසි එකක්. අපිට තියෙන්න ඕනේ ෆයිනෑන්ස් කන්ට්‍රෝල් එකක්. අපිට තියෙන්න ඕනේ සස්ටේනබල් ප්ලෑන් එකක්. කොහොමද මේ දේවල් ටික මැනේජ් කරගෙන ඉස්සරහට යන්නේ කියලා. හැබැයි අපි ඒක මැනේජ් කරනවා වෙනුවට අපි නිකන් සමාජයට වෙනම ආතල් එකක් පණිවිඩයක් දෙන්න කෑ ගසමින් නිකන් අපි කියන්නේ නරිවාදන් කියමින් පොඩි මීඩියා ත්‍රිල් එකක් දෙනවා. දැන් උදාහරණයක් මීට මාසෙක ඉස්සල්ලා ජිතින් වර්ගබ්‍රාල්ගෙන් අහුවාම ඩොලර් ප්‍රශ්න අපි ඩොලර් හොඳට තියෙනවා. හැබැයි නැවක් ඇවිල්ලා ඩොලර් මිලියන 39ක් ඉල්ලනවා අපි ඩොලර් නැහැ. මේක තමයි යථාර්ථය. එතකොට අජිත් නිවාඩ් කබ්‍රාල් ධනකාධිකාරී වෘත්තිකෙක් විදිහට හරි. හැබැයි ආර්ථික විද්‍යාඥයෙක් නේ මහදල් කොට එන්න ඕනේ. ආර්ථිකයේ සම්මේ තියෙන ප්‍රශ්න ටික කරුණාකරණය කරගන්න. පැහැදිලිද? ඒක ෆේල්. එතකොට ડોක්ටර් අපිට දැන් කරගන්න වෙලා තියෙන්නේ මේ දේවල් පාලනය කරනවා හැරෙන්න. මේ පාලනය කර ගැනීම ඇත්තටම කටුක අමිහිරි අත්දැකීමක් වෙයි. මොකද මේක රාජ්‍යයකට දැන් තනියෙන් කරන්න බෑ. රාජ්‍යයට දැන් රාජ්‍යයේ ජීවත් වන පුරවැසියාගේ ඡන්දදායකයාගේ අවශ්‍යතාවය වෙනවා. ඒක මේ ඡන්දයකට විතරක් පාවිච්චි කරන්න වෙන අවශ්‍යතාවයක් නෙමෙයි. ඊට වඩා බැරෑරුම් තැනකට මේ දේශපාලන අර්බුදයේ ගොඩනගන බලශක්ති අර්බුදය වගේම ආර්ථික අර්බුදය වගේම සමාජ අර්බුදය වගේම සෞඛ්‍ය අර්බුදය මේ අපේ අතමයි මේ අත මිට මේ ළඟපාත කරකිනවා. දැන් අපිට අහන්න ලැබෙනවා මේ අත්‍යවශ්‍ය ඖෂධ තව සතියකින් දෙකකින් තුනකින් හිඟ වෙන්න නියමිතයි. ආයෙනවා මොකද්ද විකල්පේ ඩොලර් ඕනේ. හැබැයි ඩොලර් නැහැ. උත්පාදනය කරන්න එහෙම බලාපොරොත්තුවක් නැහැ. එහෙමත් නැත්නම් අපිට තියෙන අසල්වැසි රාජ්‍යයන්ගේ මිත්‍රශීලීත්වයේ මැදිහත්භාවය කළා මේක රීස්ට්‍රක්චර් කරගන්න රීෂෙඩියුල් කරගන්න අපිට එහෙම උමනාවක් පෙන්වන්නේ නැහැ. එහෙමත් නැත්නම් මේ ආර්ථික අර්බුදය හමුවේ තියෙන ප්‍රශ්නාර්ථයට ජාත්‍යන්තර උපදෙස් වලියක් ගන්න අපි හිස නමන්නේ නැහැ. එච්චරට අපි මුග්ධ තැනක මේක හිර වෙලා ඉන්නේ. ඒක නිසා මේ සියල්ලටම අද වෙනකොට තේරුම් ගොස් තියෙන්නේ මේක දේශපාලන අර්බුදය සමතයකට පත් කරනකම් මේ කිසිදු අර්බුදයක් රට තුල අපිට විසඳුම් හොයන්න බැරි තත්වයකට අපි අමාරු වෙලා තියෙනවා. මෙන්න මේක තමයි ડોක්ටර් මගේ මූලික හඳුනා ගැනීම. හොඳයි අපි අද ෆේස් ටු ෆේස් වැඩසටහනින් වෙනදා රාත්‍රී 8ට හමු වෙනා වෙනුවට 7ට මේක පවත්වන්න තීරණය කරේ මේ බලශක්ති අර්බුදය නිසා ඇති වෙලා තිබෙන ප්‍රායෝගික තත්ත්වයන් එක්ක අපි අද වැඩසටහනට ආරාධනා කරේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම් වර්තමාන මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ් රාමනායක මහත්මයාට එතුමා ජනමාධ්‍ය ශාස්ත්‍රයේ නමක් දිනාගෙන තිබෙන පුද්ගලයෙක් ඒ වගේම විදුලි බල ශාස්ත්‍රයේ ප්‍රායෝගික දැනුමක් තිබෙන කෙනෙක් මේ විෂය සම්බන්ධව ඒ වගේම දේශපාලන ක්‍රියාකාරකයෙක් අපේ හිතවතෙක්. ඉතින් එතුමාගේ ප්‍රවේශය මම හිතන්නේ එකට බාධා වුණා තැන් කිහිපයකදීම මේ බලශක්ති අර්බුදය නිසා නැති වෙලා තිබෙන තත්ත්වයන්. ඒ නිසා මේ අපි නැවතත් ඒ අතෑරුණු විනාඩි 10ක පමණ කාලය අපිට එතුමාගේ වටිනා කාලයෙන් ලබා දෙයි කියලා හිතනවා වැඩසටහන ඉදිරියේදී. මේ මම දැන් ඔබතුමාගේ ප්‍රවේශයත් එක්කම නිශ්චිත ප්‍රශ්න කිහිපයක් අහන්න කැමතියි ඔබතුමාගේ මේ විෂය සම්බන්ධව. එකක් තමයි මේ ඇත්තටම දැන් තිබෙන ප්‍රශ්නය මොකක්ද? ආණ්ඩුව කියනවා ධාරිතාවේ ප්‍රශ්නයක් තියෙන කියලා විදුලි බලාගාරවල.
එතකොට මම දැක්කා චම්පික ඇමතිතුමා හිටපු ඇමතිතුමා ඒ වගේම මධ්‍යස්ථ බුද්ධිමතුන් කියනවා නෑ මේකේ තියෙන්නේ මේ තෙල් නැති ප්‍රශ්නයක් ඩොලර් නැති නිසා තෙල් නෑ කියලා. දැන් මේ ධාරිතාවේ ප්‍රශ්නයක් කියලා ආණ්ඩුව බොරුද කියන්නේ. එතකොට මොකද්ද මෙතන තියෙන ඇත්ත තත්ත්වය? ඇත්තටම ඩොක්ටර් ලංකාවේ අතීත එම ඉතිහාසයේ නම් ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ අපි නිශ්චිත කාලයට නිශ්චිත බලාගාර ඉදි කළා නැහැ. දැන් උදාහරණයක් විදිහට liquid natural gas LNG බලාගාරයක් ලංකාවට එන්න නියමිත වෙලා තිබ්බේ පහුගිය අවුරුදු 5 ඇතුළත. හැබැයි ලංකාවේ බල ශක්ති ක්ෂේත්‍රයේ තිබ්බ යම් ගැටුම්කාරී තත්ත්ව මත ඒක ඉස්සරහට ක්‍රමිකව මේ පසුබෑගෙන ආවා. ඊට පස්සේ මේ ආණ්ඩුව ආපු ගමන් කිව්වා මේ අර ආණ්ඩුව පව් කරපු එක අපි ඉක්මනට පටන් ගන්නවා කියලා. අන්තිමට මොකද කරේ? මේ ආණ්ඩුවත් බලයටපත් වෙලා අවුරුද්දක් ගියා ඇග්‍රීමන්ට් එක දක්වා එන්න. දැන් ඇග්‍රීමන්ට් එක ගහලා අවුරුද්දක් වෙනවා. හැබැයි තාම LNG කන්වර්ෂන් එක කළා නැහැ. ඒ කියන්නේ මේ තීරණ සහ ක්‍රියාවලියේ තියෙන අසමතුලිතතාවයන් මත යම් පරක්කු වීමක් සිදු වෙලා තියෙනවා ඉතිහාසයෙන්. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඔය මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ආණ්ඩුව ඉතාමත් ඉහළින් කතා කරන එකක් තමයි අපි තමයි නොරොච්චොල්ලේ ගල්ලන්ගු බලාගාරය හැදුවේ. අපි තමයි ඉහළ කොත්මලේ බලාගාරය හැදුවේ කියලා. අතර ඉතිහාස කතාව කියලා ගත්තොත් එහෙම මේ දෙකම සංකල්පමය වශයෙන් නිර්මාණය කළා ශක්්‍යතාදනය කරේ චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව කාලේ. එතකොට හදන්නේ 2010න් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දෙවෙනි දුර කාලේ. එතකොට මේක තමයි ඇත්ත. එතකොට එක පැත්තකින් සත්‍යතාවයක් තියෙනවා මේ බලාගාර ඉදිකිරීම සහ ජන ශක්තියට එකතු කිරීම සම්බන්ධයෙන් අපි අපේක්ෂා කරන කාලයට වඩා කාලය කාදැමීමකින් මරා දැමීමකින් පස්සේ තමයි මේකට එකතු වෙන්නේ. ඒතර අපිට තේරෙනවා මේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය බල ශක්තිය අපිට හම්බ වෙන්නේ නැහැ. අපි පරක් වෙලා යන්නේ මේ බැටන් එකේ. දෙවෙනි එක තමයි මේ ධාරිතාවයේ ගැටලුවක් නැහැ. සාර්ථකයි. ඊට පස්සේ මේක ඉන්ඩස්ට්‍රියල් කන්වර්ෂන් එකක් අපි කරා කිරලපන තියෙනවා එක්ස්තරා ස්ථානයක් නිකිනි ඔටෝමේෂන් කියලා. මේ ආයතනයේ සමස්ත වහලේ උඩම මේ පද්ධතිය ගැව්වා. ඊට පස්සේ මේක ප්‍රැක්ටිස් කරා LOLC සමාගමේ ප්‍රධාන කාර්යාලයේ රාජගිරියේ තියෙන. අති සාර්ථකව මේක කරා. ඔබ හිතන්න ડોක්ටර් අද මේ වෙනකොට රූෆ්ටොප් සෝලර් වලින් මෙගාවොට් 400ක් උත්පාදනය කරනවා. ඔය ප්‍රශ්නේ මාව චම්පේ කරනවකට මේක මේ කියන්නේ උදාහරණයක් විදිහට ලෑන්ඩ් ස්පේසස් වල ගහන්න බලනකොට ලංකාවේ ආයතන ලංකාවට විදේශ ආධාර දෙකක් හම්බුණා. එකක් ජපානයේ ජයික ආයතනයෙන් අනික එක කොරියාවේ කොයික ආයතනයෙන්. බරුත කන්දේ අදටත් තියෙනවා හම්බන්තොට බරුත කන්ද කියන ප්‍රදේශයේ ප්‍රොජෙක්ට් එකක් මෙගාවොට් 10 ප්ලාන්ට්ස් දෙකක් ගැහුවා. එකකට එකක් ෆේස් ටු ෆේස් තියෙන්නේ මේ අපේ වැඩසටහන වගේ නම ෆේස් ටු ෆේස් වගේම එකකට එකක් මුහුණලා තියෙන්නේ. මේ රාජ්‍යයන් දෙකක් අතිසාර්ථකයි. අදත් මේක ක්‍රියාත්මකයි. එතකොට ලංකාවේ ඒ වගේ මේ කියන්නේ සමාජ ස්තරයකට මේ පොළොව හරිය නැත්නම් රජයේ දායකත්වයෙන් තවත් මෙගාවොට් 100ක් තියෙනවා. ඒ වගේම අරුදයක් චම්පියනක මුහුණ දුන්නා අපිත් ඒකට මුහුණ දුන්නා මේ සූර්ය බලය වගේම සුළං විදුලි බලය. ඔබ දන්නවා දැන් මේ දවස්වල කවුරු හරි පුත්තලමෙන් පාලවිය හරහා යනවා නම් මේ දෙපැත්තෙම වින්ඩ් මිල්ස් ගහලා තියෙනවා. හැබැයි මීට චම්පියනක ඒ අමාත්‍යාංශය කරන කාල සීමාවට කලින් නැත්නම් 2012 ඉස්සෙල්ලා එහෙම තත්ත්වයක් තිබෙන්නේ නැහැ. ඒක පටන් ගත්තා. මේකට ආයතන දෙක තුනක්ම සම්බන්ධ වුණා. අක්බර් බ්‍රදර්ස් ආයතනය කරා, ඒ වගේම හේලිස් ආයතනය කරා. ඉතාමත් දේශීය දැනුමත් ඒ වගේම විදේශ තාක්ෂණයත් ඒකාබද්ධ කරලා ඉතාමත් අපූර්ව සංකල්පයක් එක මේ ව්‍යාපෘතිය කරා. එතකොට මට මතකයි මේ පළවෙනි බලාගාරය විවෘත කරන්න හදන කාලෙදී යම් උද්ඝෝෂණ ක්‍රියාවලියකුත් ක්‍රියාත්මක වුණා ඒ කියන ප්‍රදේශවල. මේකෙන් ගොවිතැනට බලපෑම් ඇති වෙනවා. මේ නොරොච්චොලේ බලාගාරයේ තවත් එක් අන්තයක් බවට පත් වෙනවා. ඒ වගේ මහා මේ බොරු කතා ගුණ කියලා මිනිස්සුම බය කරා. අද ඔබට කියන්න සතුටු වෙයි. අද සූර්ය සමාවෙන්න මේ මොනවාද මේ සුළං බලයෙන් ආසන්න වශයෙන් මෙගාවොට් 200ක් අද රටේ ක්‍රියාත්මකයි. ඒ ආරම්භය අතන තියෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් කුඩා ජල විදුලි බලාගාරය මෙගාවොට් 450ක් තියෙනවා. එහෙම ගත්තාම ડોක්ටර් මේ ඔක්කොම ධාරිතාවයේ ආසන්න වශයෙන් මෙගාවොට් 4500ක් 800ක් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඩිමාන්ඩ් එක.
මටම එතෙන්දී ඔබ ඇහෙන්නේ නැතුව ගියා දනුස් මහත්මයා. පොඩ්ඩක් ඔබ ඇහෙන්නේ නැතුව. දැන් මේ මොහොතේ ඇහෙන්නේ නැතුව ගියා පොඩ්ඩක්. මට ඒක අහගන්න ඕන නැවත කියපු කාරණාව. දැන් දැන් එනවද ડોක්ටර්? දැන් හරි. එනවනේ. ඔව්. හරි. එතකොට ડોක්ටර් අපි කිව්වොත් එහෙම ලංකාවේ දැන් මේ ප්‍රශ්න වගේ ඔබ- මේ ඔබ- ධාරිතාවේ ඔබතුමා ප්‍රශ්න ගත්ත- නැහැ. ආසන්න වශයෙන් මෙගාවොට් 4500 ප්‍රමාණයක් තියෙනවා. හරි. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම ඩිමාන්ඩ් මැනේජ්මන්ට් එක අපි හරියට කරගන්න දක්ෂ නම් අපිට මේක පාලනය කරගැනීමේ තත්ත්වයක් තිබුණා. ඉස්සරහට එන අභියෝගය ඕක නෙමෙයි ડોක්ටර්. ජනවාරි 1 වෙනිදා වගේ වෙනකොට ලංකාවේ සංඛ්‍යාදත් අනුව ලංකාවේ රිසර්වර්ස් වල කැපැසිටි එක 80ක් විතර තිබ්බා. එතකොට දැන් මේ වෙනකොට මේ රිසර්වර්ස් වල වෝටර් ලෙවල් එක අඩු වෙලා 30-40ට බහලා තියෙනවා. ඒ ඉස්සරහට යනවා යාලකන්නේ. ඒත් එක්කම ලංකාවේ ජල අවශ්‍යතාවයේ පානීය ජලය වශයෙන් මේ සියල්ලම කරන්න වෙන්නේ මේ වෝටර් රිසෝර්ස් වලින්. එතකොට මට මතකයි ඉස්සර පාර්ලි චම්පි කරනවක මහත්මයා මේ ඩේලි our purchasing pattern එක බලන්න අද කොච්චරද වෝටර් ලෙවල් අරින්න ඕනේ කියලා ඩිසිෂන් එක පවා ගන්න ඒකට සිද්ධ වුණා. සමහර නිලධාරීන් එක එකතු වෙලා. මොකද මේ මැනේජ්මන්ට් එක තිබ්බේ නැත්තම් අපි ගිහමුකෝ දැන් එක පැත්තකින් මොනවද ඉන්ධන නැහැ. එතකොට අනිත් පැත්තෙන් ජලය නැහැ. එක තැනක් කියනවා මේ ලෙවල් එක හදිස්සියවත් මැනේජ් කරගන්න බැරි වුණොත් මුළු සිස්ටම් එකම ඉන්ටරප්ට් වෙලා ඩිස්ටර්බ් වෙනවා. ඒ කියන්නේ අපි කියන ට්‍රිප් වෙනවා. එතකොට ඒකේ ප්‍රධානම ධාරිතාවය පාලනය කරන්නේ වික්ටෝරියා ජලාශය. අනිත් පැත්තෙන් අපි කියන්නේ ඉහළ කොත්මලේ බලාගාරය. වික්ටෝරියා බලාගාරය ඉහළ කොත්මලේ බලාගාරය. හැබැයි අපිට ඇහෙන්න තියෙන එකක් තමයි මේ වගේ වෝටර් මැනේජ්මන්ට් එකවත් මේ වෙනකොට හරියට කෙරෙන්නේ නැහැ. හිතන වෙලාවට හිතන පරිමාවෙන් මේ පැත්තෙන් ඩීසල් නැත්නම් අර පැත්තෙන් අරිනවා. එහෙම බෑ මේ වැඩේ කරන්න. දැන් ඒක තමයි ડોක්ටර් කියන්නේ අර මේ බල්ලා වැඩේ බූරුවට දෙන්න බෑනේ. ඈ ඒ කියන්නේ ඒ නිශ්චිත කාරණා තියෙනවා නිශ්චිත වෘත්තීයභාවයක් තියෙන්න ඕනේ. ඒතර ලංකාවේ වෙලා තියෙන්නේ දැන් මේ ළඟදී අපි ඔය ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක යම් සාකච්ඡා ටිකක් අපි 43 වන සංවිධානයේ විදිහට අපි සංවිධානය කරගෙන යනවා. අපි ඒ සාකච්ඡාවට ගියාම ඒ අතර තානාපතිවරු තුන් දෙනෙම මේක ඇහුවා. උඹලගේ රටේ ප්‍රශ්න වෙලා තියෙන්නේ උඹලගේ රටේ පවත් වෙන ඇමතිවරුන්ට විශේෂ ගැන දැනුමක් නැහැ. ඒ දැනුම නැත්නම් ඉගෙන ගන්න කැමැත්තක් නැහැ. එහෙම දන්නේ නැති මිනිස්සු ටිකක් කියනවා කතාවට අතිශය දක්ෂයි. හැබැයි මේක පාලනය කරගන්න මේකේ අභ්‍යන්තරේ මේකේ ගැඹුර හාරා බලන තරම් දැනුමක් උනන්දුවක් අවශ්‍යතාවයක් නැහැ. දැන් ඒක තමයි වෙලා තියෙන්නේ. මම සරල උදාහරණයක් කියන්නම්. දැන් අපි කියමුකෝ ගම්මන් පිළමතුමා යම් කිසි දැනුමක් තියෙන මිනිස්සෙක් මෝඩයෙක්ම නෙමෙයි කියලා. දැන් කොහොම හරි එතුමත් මේ වැඩේ හොඳටම නාගත්තා. නාගෙන කට ටිකක් ඉස්සර කළා දැන් එතුමා වී අයින් කළා. දැන් මම මේ රටේ පුරවැසියෙක් විදිහට මම හිතුවා එතුමාගේ අයින්වීමෙන් පස්සේ මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයට බලපාන පුද්ගලෙක් මේකට දායි කියලා. අන්තිම මොකද උනේ? සතියකමාරක් සිංගප්පූරුවේ හොස්පිටල් එකකට ගිහිල්ලා බෙහෙත් අරගෙන ආපු මේ වෙනකොට තමන්ගේ මේ ශරීරය ඉතාමත් තරබාරුව හිමින් සීරුවේ ඇවිදින මිනිස්සෙක්. ඇමතිකම දෙනවා බලශක්තිය මත. එතුමා මේ මොනවාද රෝගී තත්ත්වයෙන් විදේශගත වෙන්න ඉස්සලා කියනවා මම විදුලිය නිපදවන්නම් මට මේ තෙල් දෙනවා නම්. දැන් දෛවෝපගතව එතුමා තෙල් ඇමති බවටපත් වෙලා. දැන් එතුමා විදුලිය දෙන්න තෙල් දෙන්න වෙනවා විදුලිය නිපදවන්න. දැන් මේ වගේ හරි අප්‍රංශ දේවල් තමයි ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය සහ රාජ්‍ය පරිපාලනය වෙන්නේ. මේක ගැලපෙන්නේ නැහැ. මේ ගැලපීම වෙනස් කරන්න තමයි මේ දේශපාලන අර්බුදය විසඳ ගන්න අපි කටයුතු කරනවා. ඉතින් ඔබතුමාගේ ප්‍රශ්නය ඇහුවේ ධාරිතාවේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ 100% තෙල් වල ප්‍රශ්නයක්. මොකද තෙල් විදුලි බලාගාර වලට මම අර ඉස්සෙල්ලා මුලදී කිව්වා ආසන්න වශයෙන් මෙට්‍රික් ටන් 4000ක් ඕනේ. මේ මෙට්‍රික් ටන් 4000 දෙන්න බෑ. දෙන්න ඩොලර් නැහැ. විදේශ සංචිත නැහැ. ෆොරින් රෙමිටන්සස් දැන් එන්නේ නැහැ. මොකද මිනිස්සු වෙන පාරවල් වල වෙන දේවල් වලට ඒක පාවිච්චි කරනවා. රජයේ සම්බන්ධයෙන් තියෙන අල්ප මාත්‍රක විශ්වාස නැති වගේ සියලු පාර්ශ්ව තහවුරු කරගෙන යනවා. හොඳයි ඔබතුමාගේ විග්‍රහය තුළ සාරාංශය විදිහට මම කිව්වොත් දැන් මේ වෙලාවේ පවතින බලශක්ති අර්බුදය මේ අපි කරන්ට් එක අපිට නැත්තේ රටේ ඩොලර් අර්බුදය නිසා ඒ ඩොලර් නැති නිසා තෙල් ගන්න විදියක් නැහැ. ඒ නිසා අපේ විදුලි ජනනය කිරීමේ කැපැසිටි එක අඩු වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපිට විදුලිය නැත්තේ කියලා මම සමරයිස් කරගත්තොත් ඒක හරිද? හරි ડોක්ටර්. හරි. ඒ කියන්නේ ඩොලර් ප්‍රශ්නේ තියෙන. දැන් ඩොලර් සංචිත ඒ කියන්නේ ඒවා රැස් කර ගැනීමට හෝ තිබෙන ඒවා කළමනාකරණය කර ගැනීමට හෝ ඩොලර් නැවත උපයා ගැනීමට වැඩපිළිවෙලක් නැති නිසා
දැන් වර්තමාන පාලකීන්ට පාලක පක්ෂයට උන් දැන් මේ අපිව අඳුරේ තියෙනවා. දැන් මම අහන ප්‍රශ්නේ තමයි